ආයුබෝවන් සුබ දවසක්. අද තවත් අලුත් සතියක ආරම්භක දවස සඳුදා දවස් ඉතින් අපි සූදානම් සඳුදා අපි ඔම්බල මේ විදිහට ඔබ වෙනුවෙන් තිරණ කරන්නට අද දවසෙත් ඔබට පුළුවන් පුරා හොරා දෙකක් අපත් සමග බොහොම ආදරයෙන් ඔබත් එක්ක එකතු වෙන නිසා ඔබට පුළුවන් කාලය ගත කරන්න උදෑසන 10 වෙනකන්. ඔබ දන්නවද මේ ලෝකේ තියෙන සුන්දරම දසන තමයි ලෝකේ තියෙන සුන්දරම දසන විදියට හැම කෙනාම හඳුන්වන්නේ ඉර උදාව. හැබැයි ඉර උදාව වෙනකොට ගොඩක් වෙලාවට අපි සමහර වෙලාවට නිින්දේ ඉන්න පුළුවන් නේද? ඒ නිසා හිතලා බලන්න දැන් අර හිර උදාව වෙනකොට ලෝකේ තියෙන සුන්දරම දසන දකින්නකොටත් අපි නිදි. ඒ වගේ තමයි අපි කොච්චර හොඳ කරත් සමහර අයට ඒ දේවල් නරක විදිහට පේන්න පුළුවන්. ඒ නිසා ඒක ගැන දුක් වෙන්න එපා. අපි කරන හොඳ දේවල් අපේ ජීවිතයට බොහෝ ආදර විදිහට ඔබට එකතු කරගන්න සහ කවදා හරි දවසක අපි කරන හොඳ තමයි අපිට අවශ්‍ය මොහොතේදී අපේ ජීවිතයට යම් අස්වැසිල්ලකුත් වෙන්නේ. නිසා අර ලෝකේ තියෙන සුන්දර දසන බලන්නත් අපි නිදි වගේ තමයි අපි කරන හොඳ සමහරකට පෙනෙන්නටත් බොහෝ කාලයක් යයි. ඒ නිසා ඒ ගැන පසුතැවිලි වෙන්න එපා. ඒ නිසා හැම වෙලාවම ඔබ හොඳ දේවල් කරන්න ඔබේ ජීවිතය යහපත් කරගන්න. ඉතින් මේ දේවලුත් මතක් කරන ගමන් අද අපි පෙළගැස්මත් ඔබට මතක් කරන්නම් හැමදාමත් වගේ සුබ දවස ඔබ වෙනුවෙන් ගෙනෙන්න අපි සූදානම් ඉන්නවා. අද අපි රාහු මහදශාව කොහොමද ඔබේ ජීවිතයට බලපාන්නේ සහ මේක සුබ වෙන්නේ කොහොමද අසුබ වෙන්නේ කොහොමද කියන වගේ තමයි සුබ දවසින් ඔබව දැනුවත් කරන්න සූදානම් ඉන්නේ. ඒ විතරක් නෙමෙයි වාස්තු විද්‍යානුකූලව නිවැරදි උපදෙසුත් ඔබට ලබා දෙන්න අද දවසේදී අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි අපි සුවර්ණ විශේෂාංගයෙන් ඔබව දැනුවත් කරන්න අද සූදානම් ඉන්නේ. ආර්ථවහරණය පිළිබඳව සහ ආර්ථවහරණය අක්‍රමවත් වන්නේ ඇයි? සහ ඒ ඔස්සේ ගිහාම අපිට ඇතිවන විශේෂයෙන් කාන්තාවන් වන ඔබට ඇතිවන රූපලාවන්‍ය ගැටලු පිළිබඳවත් අපි අද දවසේ ඔබව දැනුවත් කරන්න සූදානම් ඉන්නවා. අවසන් විශේෂාංගය වෙන්නේ ගෙත්තම් විශේෂාංගය. අදත් සුන්දර අලුත් නිර්මාණයක් කරගන්න ආකාරය කාන්තාවන් ඔබට දැනුවත් කරන්න අපි සඳුදා පියොම් වලින් සූදානම් ඉන්නවා. ඉතින් රැඳෙන්න කියලා ආරාධනා කරනවා. උදෑසන 10 වෙනකන් අපි ආරම්භ කරනවා අද සඳුදා පියොම් වලේ මුල්ම විශේෂාංගය. සුබ දවස. අද සුබ දවස වෙනුවෙන් සුපුරුදු පරිදිම සඳුදා දවසට අපත් සමග එකතු වෙනවා විශ්ව ශක්ති ගුප්ත විද්‍යා ජ්‍යොතිෂ ශාස්ත්‍රඥ විශාරද වාස්තු උපදේශක සාමශූරී සාම විනිසුරු කීර්තිශ්‍රී ජනරංජන දේශාභිමානී ශ්‍රී විද්‍යාකාලී උපාසක ස්වාමී කාලී කනකරත්නම් පූජකතුමන්. ආයිබෝන් ස්වාමිතුමන් සුබ දවසක්. ආයිබෝන් පුතේ එසේම වුණා. ස්වාමිතුමා සම්බන්ධ වෙලා ඉන්නවා සුපුරුදු පරිදිම අපි සූදානම් අද දවසේදීත් ඔබේ ජීවිතය යහපත් කරගන්න වාස්තු විද්‍යානුකූලව නිවැරදි උපදෙස් ලබා දෙන්න. ඉතින් ඒ වෙනුවෙන් ඔබට පුළුවන් සීමිත පිරිසකට ඊට කඩ වෙන් වෙනවා සජීවීව මැදිරියට දුරකථන නැමතුමක් ලබා දෙන්න. මැදිරියේ දුරකථන අංකය වෙන්නේ 0115 299 299 299 සජීවීව මේ පැත්තට එකතු වෙන්න ඔබට අවස්ථාව ලැබෙනවා. ස්වාමිතුමා සමග අද අපි සම්බන්ධ වෙලා කතා කරන්න මාතෘකා කරගන්නේ රාහු මහදශාව කොහොමද අපේ ජීවිතයට බලපැවැත්වෙන්නේ සහ කාටද සුබ කාටද අසුබ කියන එක තමයි අද දවසේ අපි සුබ දවසින් ඔබව දැනුවත් කරන්නේ. ස්වාමිතුමා අපි මාතෘකාවට ප්‍රවිෂ්ටයක් ලබා ගමු. එමෙත්තේ. හායි බාමා පින්වත් දරුවනේ. ඔව් අත වශයෙන් පින්වත් දරුවනේ රාහුගේ මද්දස්සාවක් කියලා කියන විට සාමාන්‍යයෙන් ජෝතිෂයත් ඇඹරෙන ක්‍රියාවක් තියෙනවා. ඒකට ප්‍රතිඵල කියන්න. මොකද ඒ තරම් ලේසි පාසු වැඩක් නෙමෙයි රාහු කේතු කියලා ග්‍රහයන්ට ප්‍රතිඵල කියන්නේ. හේතු කාරණාව රාහුන්ට කියලා ස්ථානයක් නැහැ. රාහු කේතු කියලා නිවසක් නැහැ. අනිත් ග්‍රහ 7 දෙනාට නිවස් තියෙනවා. ඒක රවි ග්‍රහත්මය සඳු ග්‍රහ එක එක නිවස අනිත් ග්‍රහ 5 දෙනාට නිවස් දෙක දෙක තියෙනවා. හැබැයි රාහුට නිවසක් නැහැ. එයා ඡායාග්‍රහයක් සෙවනෙල්. එහෙනම් මෙයා කොතනට ගියාද එතන එහා බලවත් වෙනවා. මෙයා කොතන ඉන්නවද එම ස්ථාන බලය මෙයා පෙන්වනවා. එයාත් එක්ක කී දෙනෙක් එකතු වෙලා ඉන්නවද එයාලගේ බල ශක්තියක් ක්‍රියාත්මක වෙනවා. එහෙනම් රාහුට බැලීමක් නැහැ වක්‍ර වීමක් කියන දෙයක් නැහැ. කෙලින් පාර යන එක තමයි සුද්ධ කරගෙන යනවා. අනිත් ග්‍රහය අද්දෙනාම මේ හතර ගැරකෙනවා නම් රාහු කේතු මෙන්න මේ හතර කරකෙන්නේ. මේ හත් දෙනාක පොඩි chance එකක් දීලා අපිට යනවා නම් රාහු කේතු ඒකක් දෙන එක සුද්ධ කරගෙන යනවා. ඒ තරම් බලවත් ග්‍රහ දෙනා තමයි මේ රාහු කේතු. අද අපි රාහු ගැන කතා කරමු. මේ රාහු කියන ගද ඔබේ කේන්දර ඔක්කොම අතේ අරගෙන තියාගන්න. එතකොට අගාර බලා ගන්නට පුළුවන් වෙයි. මේ රාහු ග්‍රහතුමා ඔබේ ජනන කේන්දර උපජය කියන ස්ථාන වෙන 3 6 10 11 මේ ස්ථාන හතර උපජය ස්ථාන කියලා අපි මේකට කියනවා. නැවත වරක් ඔබේ ලග්නේ ඉඳලා ඕනම ලග්නයක් වෙන්න පුළුවන්. ඔබේ ලග්නේ ඉඳලා 3 වෙනි ස්ථාන, ඒ වගේම 6 වෙනි ස්ථාන,
ඒ වගේම 10 වෙනි ස්ථාන සහ 11 වෙනි ස්ථාන. මෙම ස්ථාන රාහු හිටියොත් අතිශක්තිමත් බලවත්. කනේ එයාලට අනිවාර්ය හොඳ දෙයක් එයා කරා යාගේ දසාකාලීදී. ඒකෙනුත් 3 අය සහ 10 ඒ තරම් සුබ ක්‍රියාවක් දෙන්නක හොඳත් කරලා නරකත් කරයි. හැබැයි 11 වෙනි ස්ථානයේ රාහු බලවත් වෙන අනිවාර්යයෙන් හොඳ දෙයක් කරන්නම ඕනේ ඔබේ ජනන කේන්දර අනුව. එකක්. දෙක ඔබේ ලග්නට 11 වෙනි ස්ථානයේ රාහු හිටියොත් ඒක සුබ ප්‍රතිඵල. ඔබේ ලග්නදාර කියපු වගේම ඒ වගේම ලග්නාධිපතිට 11 වෙනි ස්ථානයේ රාහු හිටියොත් ඒකත් සුබ ප්‍රතිඵලයක්. අපි ඔබ මේස ලග්න කුජට 11 වෙනි ස්ථානයේ රාහු හිටියොත් ඒ ශක්තිමත් සුබ ප්‍රතිඵල ලබා දීමට වරප්‍රසාද සිදු කරයි. රාහු මොනවාද කරන්නේ? ඇත්ත වශයෙන් මේ දැන් ලෝකම ක්‍රියාත්මක වෙන්නේ රාහුගෙන්. රාහු තා මොනවාද කරන්නේ? මේ වගේ කොරෝනා වගේ දේවල් ඇති කරන දේ. කවදා රාහු මිථුන ලග්නට යනවාද එයාගේ හද නැගතට? එයා ඒ ගමන ගිහිල්ලා අශ්විත නැගත ඉවර කරනවද? එදාට තමයි ඒ ලෝකේ ඒ රටේ තියෙන ප්‍රශ්න බෙල්ලවෙන්නේ. එක එක රටකට එක එක ආකාරයට ක්‍රියාත්මක වෙනවා. දැන් අපි ශ්‍රී ලංකා ගන්නකොට රාහු ඉන්නේ මේස රාශියේ. දැන් මේස රාශියේ රාහු ඉන්නකොට අපිට සුනාමි කියලා දෙයක් ආවේ. කෝලහල වල ආවේ 83 කෝලහල වගේ දේවල් ආවේ. මේ රාහු මේ වගේ පොකුරු පිටේ විනාශ කරනවා ජනයාව. පොකුරු පිටේ විනාශ කරන ක්‍රියාශක්තිය තියෙන රාහුට සහ කේතුට. එහෙනම් දැන් අපිට 1999 මං හිතන්නේ 10 වෙනි හෝ 11 වෙනි මාසේ රාහු ගියා හද නැකතට. ගිය කාලේ ඉඳලා අපිට කොරෝනා ආරම්භ වුණා. දැන් රාහුගේ ගමන ගිහලා දැන් යන්නේ රේන නැකතේ. රේන නැකතේ යනකොට අපේ ලග්නට 6 වෙනි ස්ථාන. කුම්භ ලග්නට 6 වෙනි ස්ථානාධිපති නැකත. ඒතකොට ලෙඩ දුක් කරදර ප්‍රශ්න ඇති කරනවා. ඊට පස්සේ යා ක්‍රමෙන් මීන රාශියට යන්නේ 2023 දෙසැම්බර් මාසේ. එහෙනම් 2020 දෙසැම්බර් මාසේ අපි මොකක් අවශ්‍ය දාගෙන තමයි ඉන්න වෙන්නේ. ඒ නිසා අවුරුදු දෙකක් විතර තියෙනවා. ඔව් දෙකක් විතර තියෙනවා. දැන් මේකෙන් රාහු රේන නැකත ඉවර වෙලා ඊළඟ නැකතට යනකොට මේ කොරෝනා මේ වගේ විස බීජ ලෙඩ දුක් වලට වඩා අර බෝම්බ පිපිරීම මේ වගේ දේවල් යුද්ධ සහ එක්කෙනාට එක්කෙනා ආගම් ભેද ಜಾති ભેද ගැටලු ભેද ඇති කරන ක්‍රියාවල් දෙනවා. ඒක පැත්තක්. රාහු ඔබේ ජනන කේන්ද්‍ර ලග්නේ දෙවෙනි ස්ථානෙට යන මොනවාද කරන්නේ? ඔබේ අධ්‍යාපන ස්ථානයේ. ඒ අධ්‍යාපන දැන් මම දෙමළ කියනවා මම ඉගෙන ගන්න සම්පූර්ණ සිංහල. සිංහල ගැනත් වෙනත් භාෂා. තමන්ගේ භාෂාවට වඩා අන්‍ය භාෂාව කතා කරන්නෝ අන්‍ය ආගමට ක්‍රියාත්මක වෙන්නෝ එයා ඒ තරමට ක්‍රියාව උරුම ලබා දෙයි. රාහු නම් ගොඩාක් වැරදික තමයි මේ ලෝකේ ක්‍රියාත්මක වෙන රාහු කියන්නේ. අද කම්පියුටර්, විදුලිය, කරන්ට් එක මේ වගේ සියලුම දේ ඔක්කොම ක්‍රියාත්මක කරන්නේ රාහු. රාහු මොනවාද අපි කියන අර ගඳ සම්බන්ධ දේවල්. අපි කියමුකෝ පෙට්‍රෝල්, ඩීසල්, කෙමිකල් ඒ වගේ දේවල් ඔක්කොම රාහු තමයි අධිපති වෙන්නේ. රාහු කොතන අසුබ ක්‍රියා තියනවාද එතනට රාහු අධිපති ක්‍රියා කරන්න වෙනවා. මේ වගේ රාහු ගොඩාක් කියාගෙන යන්න පුළුවන් අපේ කාලෙමදී. හැබැයි මේ රාහු කියන ග්‍රහතුමා ඔබේ ලග්නට අර පෙර කියපුවාගේ ස්ථානයේ හිටියානම් එයාලගේ දසා කාලේ යනකොට එයාලට සුබ ප්‍රතිඵල ලබා. දැන් මෙතනින් පුතේ වාස්තු පැත්තෙන් එනවා නම් අපි කියන්නේ. සාමිතුමා අපි වාස්තු පැත්තට යන්න කලින් අපිට දුරකථන ඇමතුමක් තියෙනවා. අපි ඒකට යමු. ඉන්ද්‍රාණි මහත්මිය. සුබෝදෑසනක්. සුබෝදෑසනක්. හරි. ඔබතුමියට පුළුවන් දැන් සාමිතුමාට ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න. සුබෝදෑසනක්. ආයිබෝම් පුතේ කියන්න. මට දැනගන්න ඕන ස්වාමීතුමනි මේ මම නැගෙනහිරට කියලා ගෙයි උළුවස්ස තියලා තියෙන්නේ. දැන් ඔබතුමා කියන දේවල් වලින් තමයි දැනගත්තේ ඒක අහු වෙලා තියෙන්නේ ගිනි කොනට කියලා. ඒ කියන්නේ ගිනි කොන පැත්තේ ඉඳලා අඟල් 8ක් විතර මෙහෙන් තමයි මේ තියෙන්නේ උළුවස්ස. එහෙමයි. එතකොට ගේට්ටුව තියෙන්නේ ඒ විදිහටම මේක කොහොමද වෙනස් කරන්නේ කොහොමද කියලා තමයි මට දැනගන්න ඕන මේක අසුබට. හරි පුතේ මං කියනනම් ආන්ගින්න සාමාන්‍යයෙන් නැගෙනහිර එම නැත්නම් දකුණ දොයි දරුවානේ නැගෙනහිර එම නැත්නම් දකුණ මේ වගේ ප්‍රශ්න වල වාස්තුස ඔටෝමැටික් ක්‍රියාත්මක වෙනවා. දැන් ඔබ අහන්නේ නැගෙනහිර පැත්ත. එහෙනම් නැගෙනහිර පැත්ත කියනකොට එක පැත්තක් ඊශාන යන උත්තර පැත්තට ඊශාන යන දකුණ පැත්තට ගිනි කොන යනවා. දැන් මේක අපි දිශා හොඳටම අනුනාගෙන අපි ගන්න ඕනේ ඉරක් ගහපු ගම අපිට නැගෙනහිර සහ බටහිර. ඊළඟ අංශ ගන්නට තව ඉරක් ගන්නකොට උත්තර සහ දකුණ. දැන් නැගෙනහිර සහ දකුණ අතර තමයි අපිට තියෙන මේ ගිනි කොන කියන දිශාව. ඒ නැගෙනහිර සහ දකුණ කියන ඒ හතර මැදට ගන්නව තව හිරක්. එතකොට අංශක 45 ඉරක් වැටෙනවා. ඒ හිර තමයි අරියටම ගිනි කොන කියලා කියන්නේ. නමුත් නැගෙනහිර ඉඳලා දකුණ එනකන් ගිනි කොන තමයි. නැගෙනහිර ඉඳලා දකුණ වෙනකන් ගිනි කොන තමයි. එහෙනම් මට දන්න විදිහට ඔබට වැරදි සිදු වෙලා තියෙන උළුවස්ස විතරක් නෙවෙයි. මං හිතන්නේ කුස්සියක් නෑ ගිනි කොන. එහෙනම් කුස්සිය කියන ගිනි කොන දිසා කුස්සිය දැන් ඔයාට යන්නේ එක්ක නිරිතට
එහෙම නැත්නම් වයඹට. මොකද ඊසානට යන්න බෑ. ඊසාන ඉස්සර පැත්තනේ. නිරිතට මේ දිස්ථාන දෙකම හොඳ නැහැ. දැන් අපි කොහොම හරි උත්සාහ කරන්න ඕනේ ඔබේ උළුවස්ස අරි මැදට, ඒ කියන්නේ අරියටම නැගෙනහිරට ක්‍රියාත්මක කරගන්නට ඕනේ. නැගෙනහිරට ප්‍රධාන උළුවස ඉරක් ගාලා බලලා නැගෙනහිර ප්‍රධාන උසු අරන් ගිහලා අර ගිනිකොන දිසා කියන ස්ථානේ, ඒ කියන්නේ කේතු, රාහු, සෙනසුරු කියන මේ ග්‍රහ තුන හම් වෙන ස්ථාන තමයි ගිනිකොන ස්ථාන කියලා අපි හඳුනාගන්නේ. එතනින් එහා අපිට එනවා සිකුරු, ගුරු, සා බුධ, එතනින් එනවා අපිට කුජ, චන්දු, රවි. මේ වගේ අපි අර ග්‍රහ 9 දෙනාම බෙදනකොට තුනක් රාහු, කේතු, සා, සෙනසු තුන තමයි ගිනිකොනට බලවත් වෙන්නේ. එන එතන අපි අරියටම කේතුගේ ස්ථාන අපි 9ට බෙදලා කේතුගේ ස්ථාන ලිපතිලා නැගෙනහිර පැත්ත බලන වෙනවනම් ඔන්න ඔබේ නිවස අරි ගිනිකොන ස්ථාන ওই කුස්සිය ගින් තියනවා කියනක අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. දැනට මම දන්න තරම ඔබ වැරදි. මොකද උළුවස්ස කියන්නේ එතන තමයි ලිවින් එක ගිහලා තියෙන්නේ. දැන් අපි කතා කරන්නේ අද රාහු ගැන තමයි. එහෙනම් රාහුට සම්බන්ධ වෙලා තියෙන ඒ ලිවින් එක. ඒ නිසා ඒ වගේ ගෙවල් වල ඉන්නකොට මොනවද වෙන්නේ? ගැටලු, බාධා, කරදර, ප්‍රශ්න, සතුට නැහැ, සෞභාග්‍ය නැහැ, ඉතුරු වීමක් නැහැ, සන්තෝෂ කියන දෙයක් නැහැ. ඔක්කොම හවුල් වෙනවා මා පුතේ. ඒ නිසා ඒක ඉතා ඉක්මනින් වෙනස් කරගන්න මගේ පොතක් තියෙනවා අරගෙන කියවලා බලනකොට ඔක්කොම විස්තර තියෙනවා. ඒ වෙනස් කරගත්තොත් මේ පවුලේ අනිවාර්යෙන් සානක. අර උළුවස්ස විතරක් හිතන්න දෙපා. මං හිතන්නේ දැන් උළුවස්ස රාහු කේතුට අවු වෙලා ඇති. ඔය කියන විදිය. ඒ නිසා මේක අනිවාර්ය ඉතා ඉක්මනින් බලලා ඒ දේ වෙනස් කරගත්තොත් ඒ කුසිය විතරක් උළුවස්ස විතරක් නෙමෙයි අනිත් සීලමදී තියෙන දෝෂ මෙල්ල කරගත්තොත් ඔබේ කාටත් සතුටින් කාලය ගත කරන්න උරුම ලැබෙනවා. ඒ විදිහට ඔබටත් පුළුවන් සතුට සෞභාග්‍ය ඔබේ ජීවිතයට ඔබේ නිවසට එකතු කරගෙන සතුටින් ඉන්න පුළුවන්. ඉතින් සාමිතුමා පෞද්ගලිකව ඔබට පුළුවන් මොන ගැහෙන්න මෙන්න මේ දුරකථන අංකයන් වලට දුරකථන ඇමතුමක් ලබා දීලා ඔබට පුළුවන් සාමිතුමා සමග සම්බන්ධ වෙන්න අවශ්‍ය වෙන දිනය සහ වේලාව වෙන් කර ගන්න ඔබට පුළුවන්. කොළඹ මාතර කුරුණෑගල තමයි ශාඛා පිහිටා තිබෙන්නේ. ඔබට පුළුවන් ඒ කාර්යාලය වෙත යොමු වන්න. කොළඹ ප්‍රධාන කාර්යාලයේ දුරකථන අංකය සහ කුරුණෑගල මාතර කාර්යාලවල දුරකථන අංක තමයි අපි ඔබට තිරේදිස් වෙන්නේ. ඒ ඔස්සේ ඔබට පුළුවන් දුරකථන ඇමතුම් ලබා දෙන්න. කොළඹ ප්‍රධාන කාර්යාලයේ දුරකථන අංකය 0112 872769 0112 877707 කුරුණෑගල ශාඛාව 070 190 31 15 මාතර ශාඛාව 041 22 444 24 070 190 31 14 තවත් කොළඹ කාර්යාලයට තියෙනවා ජංගම දුරකථන අංකයක් 0770 160 161 0770 160 කියන දුරකථන අංකයන් ඔස්සේ ඔබට පුළුවන්කමක් ලැබෙනවා. ස්වාමිතුමා සමග පෞද්ගලික සම්බන්ධ වෙලා ඔබේ ජීවිතය යහපත් කරගන්නට වාස්තු විද්‍යානුකූලව නිවැරදි උපදෙස් ලබා ගන්න ඔබට පුළුවන්කමක් තියෙනවා. අද අපි කතා කරන්නේ රාහු මහදසාව කොහොමද අපේ ජීවිතයට බලපාන්නේ කියලා. ස්වාමිතුමා අපි කතා කරමින් හිටියේ අපිට කතාව විතර කරන්න තිබුණේ වාස්තු විද්‍යානුකූලව අපි කොහොමද සැලකිලිමත් වෙන්නේ කියලා. එහෙමයි පුතේ. එහෙනම් මේ රාහුගේ දිශාව වෙන්නේ නිරිත දිශාව. ඒ නිරිත දිශාව තමයි පුතේ අපි ටෝටල් කරලා බලන විට රාහු කේතු සෙනසුරු බලවත් වෙනවා. අධි බලවත් වෙන නිරිත දිශාවේ දෙදෙනා. ඒ වගේ ඊශාන දිශාව රවි සඳු කුච කියන ග්‍රහ දෙදෙනා බලවත් වෙනවා. දැන් අපි කියමුකෝ අපිට යම් කිසි විදියකට අපලයක් රාහුගේ දරුවන්ගේ අධ්‍යාපන බාධා හෝ විවාහ ජීවිත බාධා හෝ දරු සම්පත් වලට බාධා හෝ විවාහ වුණාට පස්සේ පෞල් ජීවිත ගැටලු බාධා කරන ප්‍රශ්න හෝ ඒ වගේම භයානක ලෙඩ දුක් කරදර හෝ මේවල දේවල්ට මුහුණ දෙන්නේ රාහුගේ යම්කිසි සම්බන්ධයක් තිබෙන්නම ඕනේ. ඔබේ ජනරල් කෙනා අනිවාර්යෙන් තිබෙන්නට ඕනේ. ඒක අපි හඳුනා ගන්නට ඕනේ. අර ලෙඩක් ආපු ගා ලේ පරීක්ෂා කරලා ලේ චෙක් කරලා ලේ පරීක්ෂා කරගෙන ඒ ලෙඩේ හඳුනා ගන්නා වගේ අපි මේකත් හඳුනා ගන්නට ඕනේ. හඳුනාගත්ත ගමන් මම දන්නවා. අත්ත වශයෙන්ම මම මේ දක්ෂකම තියෙනවා ළඟ. මම ඒක හඳුනාගත්ත ගමන් කියන ඔබේ ගෙදර මෙන්න මේ වගේ දෝෂයක් ඇති කියලා. ඔව් ස්වාමීතුමා තියෙනවා. ඒක හරන් දාන්න ඔබේ ප්‍රශ්න විසඳෙන්නේ. අර ලෙඩක් සොයාගෙන ඒ ලෙඩේට බේත් බොනවා වගේ තමයි පුතේ මේකත්. මේකත් යම්කිසි විද්‍යාවක්. හරි තැනක් තියෙනවානේ. අනිවාර්යෙන් තියෙනවා. මේකත් විද්‍යාවක්. මේක මිත්‍යාවක් නෙමෙයි. මිත්‍යා කරගත්තාට අපේ සමාජ ජෝතිෂ මාතෘ. හැබැයි මේක විද්‍යාවක්. මේක හරියට ක්‍රියාත්මක කරගොත් ඒකෙන් හොඳ ප්‍රතිඵල. Tamanට විතරක් නෙමෙයි මුළු පවුලට මේක සුබ ප්‍රතිඵල ලැබේ. දැන් අපි කියමුකෝ මෙන්න මේ වගේ අපි කියනවා රාහු 3 ඒ වගේ 6 10 11 වෙනි ස්ථාන සුබ ප්‍රතිඵල. ලග්නට 11 නැත්නම් ඒ ලග්නාධිපතිට 11 වෙනි සුබ ප්‍රතිඵල කියලා කියවනේ. නමුත් මොන සුබ ප්‍රතිඵල වුණොත් රාහුගේ අන්තිම දශාව. ඒ කියන්නේ රාහුගේ මදස්සාව රවිගේ අතුරු දශාව, රාහුගේ මදස්සාව සඳුගේ අතුරු දශාව, රාහුගේ මදස්සාව කුජගේ අතුරු දශාව අනිවාර්ය සල්ල කර්මයක් හෝ අදිශාන තුරකට මූණ දෙන්න සිදු වෙනවාමයි. ඒකත් මෙල්ල කරගන්න පුළුවන් අපේ වාස්තුවේ. මොකද මේ රාහුට ඔපොසිට් ඊසාන තමයි මේ රවි චන්දු කුජ බලවත් වෙන්නේ. ඒ ඔපොසිට් නිරිත දිශාට ඔපොසිට් ඊසාන දිශාවේ විදුලි මීටරයක් හෝ කුස්සියක් හෝ ට්‍රිප් ස්විච් එකක් හෝ උළුවස්සක් හෝ ඒ ඊසාන දිශා යම් විදියට
අවුල් වෙලා තිබුණා නම් අසුබ වෙලා තිබුණා නම් ඒන් රාහුගෙන් අපිට අනිවාර්යෙන් පනිෂ්මන්ට් එකට මුහුණ දෙන්න සිදු වෙනවා. එහෙනම් ඊසාන දිසා මොනවා සාමිතුමේ තියෙන්න ඕනේ? ලිවින් එක පමණයි තියෙන්න ඕනේ නැත්නම් බුදු කාමරයක්. මේකේ පිරිසුදු ක්‍රියාවක් තිබෙන්න ඕනේ හොතන. රාහු ඉන්නේ අසුබ ස්ථානයේ. අසුබ ස්ථානෙද ගන අර පිරිසුදු ස්ථානයක බැලුමක් එයාගේ රාහුට බැලුමක් සිදු වෙන්නේ නැහැ. එතනට එයා බලවත් වෙනවා. ඒ කියන්නේ රාහුගේ මදසා රවිගේ අතුරු දසාව සඳුගේ අතුරු දසාව කුජගේ අතුරු දසාව එනකොට අර ඊසාන දිසා බලවත් වෙනවා රාහුට. එහෙනම් ඊසාන දිසා යම්කිසි දෝෂයක් තිබෙනවා නම් එයා ඒ වගේ නේද ඊසාන දිසා දෝෂයක් නැත ඒ කොහොම සාමිතුමා කියන්නේ ඊසාන දිසා දෝෂයක් නැත රාහුගේ කොහොමද ඊසාන දිසා දෝෂයක් නැත එතන තමයි දේව ශක්තිය බලවත් වෙන එක නිවස. ඔක තමයි රාස. ඊසාන දිසා පිරිසුදුද අපි කොච්චර බුදුන් වැඳට වැඩක් නැහැ දෙවිය වැඳට වැඩක් නැහැ. ඊසාන දිසා කුස්සියක් හෝ ටොයිලට් එකක් හෝ මේවා දෙවි යම්කිසි අසුබ ක්‍රියා තිබුණොත් එතනක් ගිහලා රාහු බලවත් වෙලා හැනවා හැර දේව ශක්තිය ලැබෙන්නේ නැහැ. එහෙනම් දේව ශක්තිය කොතනද නැත්තේ එතන රාහු කේතු සෙනසුරුගේ ක්‍රියාව තිබෙනවාමයි. දෙවියන්ගේ බුදුන්ගේ බල ශක්තියක් තිබෙනවා නම් රාහු කේතු පොඩ්ඩක්වත් බහැලා අපිට යම්කිසි සාහනයක් ලබා දෙයි කියන එක තමයි මේක තේරුම. ඒ නිසා වාස්තු කියන එක ඊටාම වටිනා ක්‍රියාවක්. මොකද අපේ ජනන කේන්දර රාහුව වේවා ක්‍ේතුව වේවා සෙනසුරුව වේවා කුජව වේවා රවි මේ වගේ පාපග්‍රහයෝ මොන ක්‍රියාශක්තියෙන් එයා හිටියොත් හරි ඒක මෙල්ල කරගන්න බෑ එකම ක්‍රම මාර්ගය තමයි වාස්තු ක්‍රියාව. ඒ පංචබුධ ක්‍රියාශක්තිය අපේ නිවසට ගෙන්නන එක තමයි ඒ තියෙන රාස. ඒක හරියට කරගත්තොත් අනිවාර්යෙන් රාහු නෙමෙයි මොන දසහවොත් මොන හතුරු දසහවොත් අපේ ජීවිත අපිට සාර්ථක කරගන්නට වරන් ලැබෙයි. මං කියන්නේ රාහුගේ මද්දස්ස ඔක්කොටම අසුබ ක්‍රියා ලබලා රාහුගේ මද්දස්සාවේ මං ගිය සතියේ කිව්වා රටේ ජනාධිපති උච්ච උදවියක් ඉන්නවා. ඒ වගේ රාහු ක්‍රේම කරගෙන උච්චටම අරන් යයි. ඒ වගේ අන්තිමට බස්සලා කුණු කොටට ගිහලා දහනේ රාහු තමයි අනිග්‍රහ. දැන් සෙනසුරු දුන්නත් ආයෙත් උදුරගන්නේ නැහැ. රාහු නෙමෙයි දීලා ආයෙත් උදුරගයි. එහෙනම් උදුරගන්න තු ඉන්න ඕනේ නම් අපේ ගෙදර පංචഭූත ක්‍රියාශක්තිය සුභහකට තිබෙන්න ඕනේ. එහෙනම් සතුරාගේ ස්ථානේ තියන්න ඕනේ කියලාට මම කියන්නේ. සතුරාව මිතුරුගේ ස්ථානේ තියන්න කියොත් අපි ප්‍රශ්න වාද වලට මුහුණ දෙන්න. ඒ සතුරාව ගහනට තියාගමු. මිතුරාව එයා වගේ ලං කරගමු. සුභ ප්‍රතිඵල අපිට ලබන්න සතුරෙන් කාලක කරන්න පුළුවන්. ඒ විදිහට තවත් අපිත් එක්ක සජීවීවත් කෙනෙක් එකතු වෙනවා සුභ ප්‍රතිඵල ජීවිතයට අවශ්‍ය මොහොතකදී උපදෙස් ලබා ගන්න සාමිතුමන්ගේ නිමල් මහත්මයා. අයිබෝන් සුබ දසනක්. අයිබෝන්. හරි. ඔබතුමාගේ ගැටලුව ඉදිරිපත් කරන්න. සාමිතුමනි සුබ දසනක්. ඔය මපුතේ සාමිතුමනි මට තියෙන ගැටලුව මේ වාස්තු දෝෂයක් තියෙනවාද කියලා දැනගන්න වෙන නිවසේ මාගේ නිවසේ නිවස පිටලා තියෙන්නේ ඉංග්‍රීසි අකුරේ T අකුරේ හැදෙයට තමයි T අකුරේ පාදයේ අනුකූලව තමයි නිවස තියෙන්නේ. ඌට කොටසේ ස්ටියට තමයි ප්‍රධාන පාර. කොයි පැත්තටද පාර? පාර කොයි පැත්තටද? ඉංග්‍රීසි අකුරේ T අකුර හැදෙයට තමයි තියෙන්නේ. පාර මූණගේ ඊටම මූණ කොයි පැත්තේ තියෙන්නේ? ප්‍රධාන පාරට. ප්‍රධාන දිශාව පුතේ. දිශාව? දිශාව බස්නාහිර. හරි. දැන් ඔය ආගෙන ඉන්න. ඇත්ත වශයෙන් T අකුරක් කියලා ආන් ඉන්න පුතේ. මම කියන්නේ මට තේරුණා. T අකුරක් කියලා කියනකොට T අකුරක් කියනකොට දිශා තුනයි තියෙන්නේ. එක දිශාවක් නැහැ. ඒ කියන්නේ සමහරවිට ඔබ බටහිර දිශාවට ඔබේ පාර මූණ කියලා තියෙනවනේ ඔයාගේ නැගෙනහිර දිශාවක් නැහැ. එතකොට අපිට තියෙන එක පැත්තක් බටහිර එක පැත්තක් උතුර එක පැත්තක් දකුණ. එහෙනම් T කියලා එනකොට කුරුසක් අවතම දිශා හතරනේ. එතකොට T කියන හැඩවට එනකොට එක දිශාවක් ඔබේ නිවසේ නැහැ කියලා තමයි ඒක අර්ථය. ඒ නිසා මේක ලොකු වාස්තු දෝෂයක්. ඇත්ත වශයෙන්ම මේක වාස්තුවට හපු අලුත් ප්‍රතිපලයක්. මේක T අකුරට ඉදම තියෙනවා පුතේ ප්‍රකෝටි ගණන් දිශාව තියෙන ඉඩම් එකකට 60 තියෙනවා. අපි කියන බෝතලයක් ඇටිය නැති සපාතුවක් ඇටිය කොඩි ගහක් වගේ ඇති කියන්න බෑ ඒ තරමට තියෙනවා. මොන දේ තුනත් අපි ඒක කරන්න ඕන ආර්ය අතරස්. දැන් T අකුර ආර්ය අතරස් කරන්න බෑ. ඒක පිටිපස්ස තව ඉඩමට ගිහිල්ලා අර T අකුර එක කොටසක් තව ඉඩමට ගිහිල්ලා තව කොටසක් තව ඉඩමට ගිහිල්ලා මේ වගේ ලොකු ප්‍රශ්නයි. දැන් බටහිර කියනකොට මෙයාගේ බටහිර මෙයා කියන විදිහට බටහිර නම් එක පැත්තක් අපිට වයමක් ගිහිල්ලා අනිත් පැත්තේ නිරිත ගිහිල්ලා මෙන්න මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙනවා. මොකද නැගෙනහිර පැත්ත අපිට නැහැ. එතකොට ඔව් මෙන්න මේ වගේ එක අනිවාර්ය මේක වාස්තු දෝෂයක්. මේක ලොකු ප්‍රශ්න වලට මේ දරුවල මුහුණ දීගෙන යටි ඒ කතාවක් නැහැ. අනිවාර්යෙන් ප්‍රශ්න වලට මුහුණ දීගෙන යටි එන එක මෙල්ල කරගන්න අනිවාර්යෙන් ඔක බලන්න ඕනේ මාපුතේ. ඒක T අකුර පර්චස් කීයක තියෙනවද? T අකුර අපිට එක පැත්තකට පරල කොච්චර දිග කොච්චරද මේ ඔක්කොම හඳුනාගත්තට පස්සේ මේක අපට අරි අතරසකට ගේන්න පුළුවන්ද නැත්නම් දික් අතරසකට ගේන්න පුළුවන්ද කියලා බලලා තමයි
ඒක තීරණය වෙන්නේ. මේකේ මේ T අකුර මොන කොටසද ඒක ගන්න පුළුවන් කියන එක බලන්න. දැන් T අකුර අපිට අකුරු දෙකක් ගන්න පුළුවන්. මොකද එකක් උතුර එකක් මේම කැරකිලා එනකොට අපිට බටහිර කියලා ගන්න පුළුවන් නම් අර කියන්නේ නිරිත්ත ඕ ඊශාන දික් වෙලා තියෙනවා නම් ඒ ඇඩරුවට අපිට ගන්න පුළුවන්. දැන් කියන T අකුරට කිසිම දෙයකට අපිට වාස්තු ගේන්න බෑ. අපි එක කොටසක් කොයින් හරි අත්හරින්න ඕනේ. ඒ T අකුරේ එක කොටසක් අත්හැරලා ඒක මේක නිකන් L ඇඩේට එන විදිහට කරන්නේ. ඒ L ඇඩේ එක පැත්තක් ඊශාන වෙනවා අනිත් පැත්ත එක නිරිත වෙනවා. ඒම තුන තමයි ඒක වාස්තු ක්‍රමය අපිට ගේන්න පුළුවන් වාස්තු සැලසුමක් කරන්න පුළුවන්. ඔබට අපි මතක් කරන්නම් සාමිතුමන්ගේ පෞද්ගලිකව සම්බන්ධන පුළුවන් දුරකථන අංකය. ඊට කලින් අපි ඔබට මතක් කරන බ්‍රහ්ම සූක්ෂම වාස්තු විද්‍යා දෙවන පොත. ඔබටත් පුළුවන් යම් උපදෙසක් ලබා ගන්න සාමිතුමා සමග පෞද්ගලිකව සම්බන්ධ වෙනවා වගේම මේ පොත පරිශීලනය කිරීමනොත් ඔබට පුළුවන් වාස්තු විද්‍යානුකූලව ඔබට යම් උපදෙසක් ලබා ගන්න සහ ඔබට දැනුමක් ලබා ගන්න පුළුවන්. තමන්ගේ නිවස කොයි ආකාරයකටද සකස් වී යුත්තේ සහ මූලික දැනුමක් ඔබට පුළුවන්කමක් ලැබෙනවා ලබා ගන්න. ඉතින් සාමිතුමන්ගේ දුරකථන අංකයන් අපි ඔබට මතක් කරනවා. ඒ ඔස්සේ ඔබට පුළුවන් මේ පොත නිවසටම ගෙන්වා ගන්න. ඒ විතරක් නෙමෙයි සාම්ප්‍රාණිකත් ඔබට පුළුවන් ඒ දුරකථන අංකයන් වලට දුරකථන මතමක් දුන්නොත් ඔබේ නිවසටම ගෙන්වා ගන්න. කොළඹ කාර්යාලයේ දුරකථන අංකය 0112 872769 0112 807707. ඒ වගේම තමයි කුරුණෑගල කාර්යාලයේ දුරකථන අංකය 070 190 3115 මාත්‍ර ශාඛාව 041 22 444 24 070 190 3114. කොළඹ ප්‍රධාන කාර්යාලයේ තවත් ජංගම දුරකථන අංකයක් තියෙනවා 0770 160 161 0770 160 161. මේ දුරකථන අංකයන් වලට ඕනෑම එකකට දුරකථන මතමක් ලබා දීලා ඔබට පුළුවන් වැඩිදුර විස්තර දැනගෙන ස්වාමී කාලීකරණගතන් පූජකතුමන් සමග පෞද්ගලිකව ඔබට මුණ ගැහිලා ඔබේ ජීවිතය යහපත් කරගන්න වාස්තු විද්‍යානුකූලව නිවැරදිව උපදෙස් ලබා ගන්න ඔබට හැකියාවක් ලැබෙනවා. අද අපි කතා කරන්නේ රාහු මහදසාව කොහොමද අපේ ජීවිතයට බලපාන්නේ කියලා. සමිතුම අපි දැන් කතා කරා වාස්තු විද්‍යානුකූලව කොහොමද අපිට ඒක ප්‍රයෝගී වෙන්නේ සහ රාහු මහදශාව කියන්නේ කුමක්ද කියන එක. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ලග්න ගත්තම මට සුබයිද මට අසුබයිද රාහු මහදශාව මේ කාලේදී මොන මොන ලග්න වලටද තියෙන්නේ මොන මොන රාශි වලටද තියෙන්නේ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. අපි ඒ ගැන පුංචි හැඳින්වීමක් කරමු. ඔව් දැන් අපි කියමු රාහු ඉන්නේ දැන් ඍෂභ රාශියේ. දැන් අපි කියමු මීන ලග්නට හොඳයි. ඒ රාහු තුන්වෙනි ස්ථානයේ. ඒ වගේම කටක ලග්නට හොඳයි. හැබැයි කටක ලග්න රාහු ඉන්නේ පාපාතිපතික නිවස. මෙන්න මේ වගේ ගොඩක් සූක්ෂම තියෙනවා. කටක ලග්නට පාපාතිපති නිවස 11 වෙනි ස්ථානේ. එන රාහු කවුරු ජෝතිෂ කියන හොඳයි කියලා 11 වෙනි ස්ථානේ. මං හොඳ වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ප්‍රශ්න. කටක ලග්න දැන් ඔබට කාටවත් ප්‍රශ්න තිබෙන්න ඕනේ. මොනවද? ධන යෝගේ පැත්තෙන් ප්‍රශ්න තිබෙන්න ඕනේ. විවාහ ජීවිතෙන් ප්‍රශ්න තියෙන්න ඕනේ. එක විවාහ කඩා කපලා තවත් විවාහට යන්න ඕනේ. ඒ විවාද කඩා කපලා එක යන්න සූදානම් වෙලා තියෙන මේව ගොඩාක් දේවල් තියෙනවා අපිට. හරි එහෙනම් රාහු කියන ග්‍රහතුමා 6 වෙනි ස්ථාන මකර රාශිය ඔබේ මකර ලග්න නම් රාහු 6 වෙනි ස්ථානේ සුබ ක්‍රියාව. මේ වගේ ඔබේ ලග්නට අපි කියමු සිංහ ලග්න නම් රාහු ඉන්නේ 10 වෙනි ස්ථානේ ඒක සුබයි. දැන් රාහු ඉන්නේ ස්ථානේ නේ රාහු ඉන්නේ සිංහ ලග්නට මකර ලග්නට සහ මීන ලග්නට දැන් සුබ කාලය. එයාලට රාහුගේ මතස්සා යනවා නම් මේ වගේ උදේට අවුලක් නැහැ. මෙන්න මේ වගේ තමයි ඒක හොයන්න ඕනේ පුතේ. ඒ නිසා අපි ඔක්කොට මේක කියාගෙන යන්න බෑනේ පුතේ. එහෙනම් තමන් හිතා ගන්න තමන්ගේ ලග්නට බලන්න ඔබේ chart එක කරලා ඔබේ ලග්නට බලන්න 3 වෙනි කොටුවේ ලග්න 1 2 3 කියලා ගණන් වල 3 වෙනි කොටුවේ රාහු හිටියොත් 6 වෙනි කොටුවේ රාහු හිටියොත් 10 වෙනි කොටුවේ රාහු හිටියොත් 11 වෙනි කොටුවේ රාහු හිටියොත් එන්නේ මේක 11 වෙනි ඊටාම සුබ ප්‍රතිඵලයි. රාහු 3 6 10 ඉන්න පුළුවන්. දැන් 3 10 හිටියනම් හොඳ දේත් කරයි රැකරසා ගැටලු බාධා කරන ප්‍රශ්න අඩු කරදරවත් අපි එක්කන් යයි. ව්‍යාපාරෙත් තේමයි. 3 හිටන සහෝදර සහෝදරන්ට එක ප්‍රශ්න දෙක හොඳ දේවත් කරයි. 6 හිටන හොඳට ඉඳි ඉතබග මල් ලෙඩ වෙයි. මෙන්න මේ වගේ ඒ තියෙනවා රාහු නිකන් කාවත් අත්හරින්නේ නැහැ. මොනාරි දෙයක් කරලම තමයි අත්හරින්නේ. 11 නිෂ්ඨාද මොනාරි පොඩි දෙයක් එයා දඬුවමක් දීලා තමයි සුබ දෙයක් කරන්නේ. ඒක රාහුගේ මද්දස්සාවේ අර පෙර කියපක අන්තිම දසා රවි චන්දු කුජගේ එනවා නම් අනිවාර්යෙන් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වෙනවා. මේ වගේ මේ රාහු කින ග්‍රහත්මා ශක්තිමත් වෙනවා වගේ නිවසත් ශක්තිමත් වෙනවා. කේන්ද්‍ර ශක්තිමත් වෙනවා නිවස ශක්තිමත් වෙනවා. සුබ නැති දේව ස්ථාන තියෙනවා. අපි කියමුකෝ උත්තර දිශාව යනකොට වයඹ දිශාවේ රාහු ඉන්නවා බලවත් වෙලා. ඒ වගේම බටහිර දිශාව යනකොට එයා නිරිත දිශාවට බලවත් වෙලා ඉන්නවා එක ස්ථානක 9ට බෙදලා ගන්නකොට. දකුණු දිශාව යනකොට එයා නිරිත දිශාවට බලවත් වෙලා ඉන්නවා. අපි නැගෙනහිර පැත්ත බලනකොට ගිනුකොන පැත්ත අර අම්ම කෙනෙක්ට අපිට දැන් කතා කළා. ඒ වගේ බලවත් වෙලා ඉන්නවා. එහෙනම් රාහු දිශා 8කම අතර ස්ථානක බලවත් වෙලා ඉන්නවා. ඒ අතර ස්ථාන අපි කියමුකෝ උළුවස්සක් තිබුණොත් කියලා. නැත්නම් විදුලි මීටරයක් තිබුණා කියලා කියමුකෝ. නැත්නම් කුස්සියක් තිබුණා කියලා අපි විනාශයි. ඒ නිසා
ඒවා තමයි අපි හඳුනා ගන්නට ඕනේ. දැන් ගිනිකොන දිශාව රාහුගේ ස්ථාන, සෙනසුරුගේ ස්ථාන තියෙනවා තමයි. නමුත් ලිප තියන්න ඕනේ කේතුගේ ස්ථාන. ඒක ගිහලා රාහුට තිබ්බත් ඒකත් ප්‍රශ්නයක්. මේක ගොඩාක් සූක්ෂම රාසවල් තියෙනවා පුතේ මේ වාස්තු වලින්. මේ වාස්තු හරියට ක්‍රියාත්මක කරගත්තොත් අපේ කේන්දර සියලුම දෝෂ මෙල්ල කරගන්න පුළුවන්. නිසා දැන් ඔබට රාහුගේ මදස්සක් යනවනේ මං කියන විදිහට බලන්න නිරිත දිශාව උළුවස්සක් තිබෙනක සුබ නැහැ. ගිනිකොන දිශාව රාහුගේ ඒ කියන්නේ ඔබ නැගරෙන පැත්ත මැනගෙන 9ට මනිනකොට කේතු රාහු එමේ ස්ථාන කේතු රාහු සෙන් තුනලාටම හොඳ නැහැ නැගණිර. හැබැයි රාහුට තිබුණත් ඊටාම සුබ නැහැ. ඒ රාහුගේ මදස්සා කාලයේදී ඒ වගේ උත්තර දිශා අපි හිතන මේ උත්තර දිශා සුබ දිශාවක් කියලා. උත්තර දිශා වයඹ රාහුට ඒ කියන්නේ බටහිර පැත්තේ මැනගෙන එනකොට අපි නැගෙනහිර පැත්තේ උත්තර දිශා නැගෙනහිර පැත්තේ මැනගෙනකොට 8 වෙනි ස්ථාන තමයි රාහුගේ ස්ථාන. එමේ ස්ථාන තුනනා නම් එමේ ස්ථාන තුන්වන් නන්දියක් අව වෙනවා නම් අපිට ගොඩක් ගැටලු බාධා කරන ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වෙනවා. මේ වගේ රාහු අපේ නිවසේ එනක් අපේ ඉඩම ස්ථාන 4කට බලවත් වෙලා ක්‍රියාත්මක වෙනවා. දිශා 8න් 4 ස්ථානක බලවත් වෙලා ක්‍රියාත්මක වෙනවා. ඒ 4 ස්ථාන අපි ස්ථාන 4ම අපි හඳුනාගෙන ඒ රාහුගේ ස්ථාන දෝෂ නැතුව වාස්තු දෝෂ නැතුව ක්‍රියාත්මක කරගත්තොත් රාහුගෙන් විශේෂයෙන් සුබ ප්‍රතිඵල. විශේෂයෙන් උළුවස්සක් තියෙන කොන නැහැ. මොකද රාහුගේ ස්ථාන උළුවස්සක් තුනේ ඒකෙතට පෙරේතිය භූතය කුම්බාණ්ඩ ගිය සතේ මං කිව්වා. කුම්බාණ්ඩ ඔක්කොම එවි. ඒවා ධන හානි ඇති කරයි. සතුර සන්ත සම්පූර්ණ ඇති කළ විනාශ කරලා දායි. ඒ තමයි රාහුගේ ක්‍රියාශක්තිය. අපිට අද කතා කරන වෙලා කාලෙමදි තවත් දවසක මේ රාහු ගැන අපිට වෙලාව නම් අද චුට්ටක් ගන්න පුළුවන්. තියෙනවා අපිට. අපි ඉදිරියට ගොමන් මේ ගැන ගොඩක් වැඩිදුර විස්තරයක් කතා කරන්න ඕන නේද? කතා කරන්න මොකද රාහු කියන්නේ ඒතර මොකද මම මේ රාහු කියන මෙච්චර කතා කරන හේතුව උතේ ලංකාවේම රාහු ග්‍රහතුමාගේ දේවස්ථාන ක්‍රියාත්මක කරගෙන යන්නේ පරිපාලන කරගෙන යන්නේ මම. එහෙනම් ගොඩක් රාහුගේ අපල උදවිය එනවා. පොයි දවසට ඇවිල්ලා පූජා කරගන්නවා. රාහු කාලේ පූජා කරනවා. දැන් විශේෂයෙන් කියනවාද අපි උත්සව කාලේ අපි මේ පූජා ක්‍රම ගැන පොඩ්ඩක් කතා කරමු. අපිට කලින් දුරකථනමතුමකට යමුම සාමිතුමා ගුණසේකර මහත්මයා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ගොඩක් වෙලාවෙ ඉඳලා ආයිබෝන් සුබදර්ශන. ආයිබෝන්. හරි. ඔබතුමාට පුළුවන් සාමිතුමාට කියන්න. වාස්තුවයක් ගැන මගේ නිවස ඉදිරිපස්සේ පිරලා තියෙන දොරටුව දොර පිරලා තියෙන උතුරු දිශාවට. එතකොට ඊසානයි උතුරයි අහු වෙන්න තියෙනවා ගලක් කළු ගලක් තියෙනවා කන් දෙකේ කියන්නේ අනිත් පිටකට මායින් වෙන්න තමයි කළු ගල පිරලා තියෙන අඩි ඉඳලා අඩි 3ක් විතර උසයි කළු ගල උතුරු ඉඳලා ඊසාන පැත්තට. ඒ කළු ගල උඩ මම පොකුණක් හදන්න ලෑස්ති කරලා තියෙන පොකුණකුයි දිය ඇල්ලුවා. ඒක සුදුසුදු කියලායි දැනගන්නවා. ඔව් පුතේ. බොහොම ස්තුති කතා කරලා මම කියන්න සාමාන්‍යයෙන් උතුර නැගෙන එකතු වෙච්ච ඊසාන ඉස්සෙන්නට බෑ. දැන් අපි ලෝක සිතෙම ගත්තා නම් අංශක 23ක ලෝක සිතෙම පොඩ්ඩක් පාත් වෙලා කැරකේ. ඕම ලෝක සිතෙමයි තියෙන්නේ. එහෙනම් ඒ උතුර සහ නැගෙන වෙච්ච ඊශාන දිශාව. දැන් අපේ රට ගත්තා නම් ඊශාන කියනකොට අපි දන්නා උතුර නැගෙනහිර කොයිද අපිට වෙන්නේ මඩකලප පැත්තේ. බලන්න ප්‍රශ්න එනකොට ඒ පැත්තෙන් තමයි ගොඩාක් අපිට ප්‍රශ්න. සුළුසුලම අපි පළවෙනි ගාන මඩකලපුවට. එහෙනම් ඊශාන දිශාවේ වතුරු ගතිය තියෙන්න ඕනේ තමයි. පොන්ට් එක අදන්න ඕනේම තමයි. හැබැයි ඉස්සෙලා තියෙනක සුබ නැහැ. ඉස්සෙලා තුන මොනවද? කළු ගලක් තියෙන එක පැත්තක එක බර. ඊශාන දිශා බර තුන අපේ ඔළුව හවුල් වෙනවා. එනිසා ඔයා කියන්නේ දැන් අඩි 3ක් අතර තමයි මේ පරතර තියෙන්නේ. එතන අපි නිකන් පොන්ටයක් වගේ හැදලා නිකන් ඇහලක් වගේ වතුර ඒ වගේ ඔක්කොම ඩිසයින් කරගන්න පුළුවන්. ඊශාන කරන එක සුබයි. හැබැයි ඊශානේ ඒ කඳු තියන්න බෑ. එම කරනවනේ ඒක වයඹ දිශාවක් වෙන්න ඕනේ. නිරිත දිශාවට බෑ. වයඹ දිශා ගිනිකොන දිශාවට වයඹ දිශා කොයි ඊශාන. ඊශාන පොන්ටයක් හදනම් පොකුණක් පොන්ට් එකක් ස්විමින් pool එකක් වගේ දේවල් කරගන්න පුළුවන්. අපර ගලක් තියාන ගල උඩින් හැලෙන වගේ වතුර හැලෙන වගේ අපි ක්‍රියාත්මක කරනවා නම් ඒක අනිවාර්ය වයඹ දිශාව වෙන්නට ඕනේ. අපිට ඒක ඊශානක නිසා ඔබ දැන් කරන්න යන එක වැරදි. ඊශාන දිශා කළු ගල පුළුවන් නම් ගලවල අයින් කරන්න. අයින් කරලා පොකුණක් වගේ දේ පොළොවට සම්බන්ධ වෙන විදිහට කරගන්න. ගල උඩ පොකුණ හදන්න එපා. ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙන්නට සිදු වෙනවා. වහාම ගල අරගෙන අයින් කරලා දාන්න. මොකද ඒ ඊශාන දිශා එන්න ඕනේ යෝගය ඔබට එන්නේ නැහැ. ගල උසර තියෙනකොට බලට තියෙන ඊශාන දිශා එන්න ඕනේ යෝගම. ඊශානට ඔක්කොම අපිට එන්නේ. ඒ යෝගෙ එන්න නැතුව ගියා නම් නැති ප්‍රශ්න බාධා වලට කල් වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් ඔබේ ජීවිතය යහපත් කරගන්න තමයි හැමදාමත් අපි උපදෙස් ලබා දෙන්නේ. ඉතින් මෙන්න මේ දුරකථන අංක ඔබට හැමදාම අපි ලබා දෙනවා. සමිතමා පෞද්ගලිකව සම්බන්ධව ඔබට පුළුවන් ඔබේ ජීවිතය යහපත් කරගන්න නිවැරදි වාස්තු විද්‍යානුකූලව උපදෙස් ලබා ගන්න ඔබට පුළුවන්කමක් ලැබෙනවා. අද අපි කතා කරන්නේ රාහු මහ දසාව කොහොමද අපිට බලපැවැත්වෙන්නේ කියලා. ඊට කලින් මතක් කරන්න ලබන මාසයේදී උදා වන වාස්තු නැකත පිළිබඳව. ඒ කියන්නේ 2021 6 වෙනි මාසේ 4 වන සිකුරාදා තමයි වාස්තු නැකත උදා වෙන්නේ. පෙරවරු 9:52 සිට 10:28 දක්වා.
නියමිත සුබ වේලාව පෙරවරු 10:12 අත්තිවාරම් කැපීම සහ නූල් ලැබීම පෙරවරු 6:15ට සුබ දවස වාස්තු නැකත විදියට දක්වලා තියෙන්නේ 2021 6 වෙනි මාසේ 4 වන සිකුරාදා දවස. අපි කතා කරන්නේ අද රාහු මහදසාව ගැන. ඉතින් ස්වාමිතුමා කතා කරා රාහු මහදසාවට කරන්නට අවශ්‍ය වෙන මේ පූජා ක්‍රම පිළිබඳව. අපි පොඩ්ඩක් ඒ පිළිබඳව දැනගන්න. තවසේ පුතේ දැන් අපේ දේවස්ථානයේ උත්සව කාලය ආරම්භ වුණා. පෙරේදා ඉඳලා. මොකද අපේ උත්සව වෛකාසි මාසේ. ඒ කියන්නේ අපි උත්තම බුදුහාමුදුරු ඉපදිච්ච මාස තමයි අපේ උත්සව කාලය ආරම්භ වෙන්නේ. ඉතින් ඒක අපිට පෙරේදා ආරම්භ වුණා නම් අපිට දැන් ඒක ලොකුට කරන්න බෑනේ. එක ජනයකක් ගෙන්න ගන්න බෑනේ. ප්‍රශ්නයක් නේ. ඒ නිසා නමුත් අපි දෙවියන්ට කරන්න ඕනේ පූජාවල් නියම ආකාරයට කරනවා. අදත් මේ ස්ථානට මම ඇවිල්ලා වාඩි වෙන්නේ පූජා කරලා තමයි. පාන්දර 4ට ගිහලා අපි පූජා කළා. මේ පූජාව ලබන පොයනක අති විශේෂ ක්‍රියාවක් ක්‍රියාත්මක වෙනවා. දැන් මගේ මේ මොහොතේ මම ඉල්ලන ඉල්ලීමක් තමයි මගේ කෝවිල මගේ පූජා නිසා නෙමෙයි. අද අපේ රටේ තියෙන මම දන්න තරමට කොරෝනා දැන් උග්‍ර වෙලා ක්‍රියාත්මක වුණාට ලොකුට බලපෑමක් නැහැ. ඒ ලොකුට බලපෑම තියෙනවද නැද්ද කියන එක අපි හතර තමයි තියෙන්නේ. දැන් බෞද්ධ පින්වතුන්ට තමයි මේක ගොඩක් බලන්න. මම හිතන්නේ ඔයදර බෞද්ධයෙක් වෙන්න ඇතිනේ. අපි ඔක්ක මේක අපි දන්නා මේක අපේ උත්තම බුදුහාමුදුරු ඉපදිච්ච මාසයක්. අපි කියන්නේ වෛකාසි මාසය. වෛකාසි මාසම් කියලා කියන්නේ බුදුහාමුදුරු ඉපදිච්ච මාස සූර්ය ග්‍රහතුමා ඔන්න ගියා පෙරේදා ඍෂභ රාශියට. දැන් මෙතෙක්කල් මේෂ රාශිය ඍෂභ රාශියේ ගියා නම් ඒ බුදුහාමුදුරු උපන් මාසේ ඒක අපිටත් උත්සව මාසයක් කියලා සඳහන් වෙනවා. ඒ නිසා මේ මාසේ අපේ බෞද්ධ පින්වත් දරුවන විශේෂ මං කියන්නේ මේ මාසේ පිළිවර්ග නොකා ඉන්න. උඹඩ කල කෑල්ලක් තියාගන්න එපා. දැන් ගෙදර තියනවා නම් කරෝල හුඹල කඩ මොනවාද තියනවා බිත්තර තියනවා නම් ඔක්ක අදම කාලේ ඉවර කළා දාන්න නැත්නම් ඔක්කොම කොයි හරි අයින් කරලා තියන්න. මේ මාස පුරාම විශේෂ ලබන පොය දවස් වෙනකම්. ඒ කියන්නේ අපි කියන්න ඕන 6 වෙනි මාසේ 15 වෙනිදා වෙනකම් මස් මාළු පිළිවර්ග නොකා හින්දලා මේ පුණ්‍ය මාසේ පින්කම් පැත්ත යොමු කරනවා නම් ඒක සුබපතිව ලැබේ. 70 වසර මං කරන්නේ පූජා මගේ රට වෙනුවෙන්. මගේ රටේ ජනතාව වෙනුවෙන්. හින්දු කියලා නෙමෙයි. රටේ ජනතාව වෙනුවෙන් කරන පූජාවල් තමයි. හැබැයි තනියෙන් තමයි කරන්න වෙලා තියෙන්නේ. ඒක කමක් නම් මං සතුටුයි. හැබැයි කරන්නේ රට වෙනුවෙන්. ඉතින් ඔබෙන් ඉල්ලීම කෙසේද කියලා නම් මේ මාස මේ 5 වෙනි මාස ආරම්භිච්ච කාලේ ඉඳලා මේ 6 වෙනි මාස 15 වෙනිදා වෙනකම්ම පිළිවර්ග නොකා ඉන්නවා නම් මේ කොරෝනා අපට මෙල්ල කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි නිවස ඇතුළට වෙලා ඉන්න ඕනේ. උමනා නැති ගමන් යන්නටම එපා. පුළුවන් තරම් නිවස ඇතුළට වෙලා ඉන්නවා නම් තමන්ගේ රස්සාව ක්‍රියාවක් තමයි වුණාට පස්සේ නිවස ඇතුළට වෙලා ඉන්නවා නම් අනිවාර්යයෙන් මේ කොරෝනා මෙල්ල කරන්න පුළුවන්. නැතිනම් 2023 ඩිසැම්බර් මාසේ වෙනකම්ම ඔය මුඛ කවුස දාගෙන තමයි දඟලන්නත් ඕනේ. රැකරස්සා ව්‍යාපාර අපිට ආරින්න ක්‍රියාත්මක කරගන්න බෑ. ඒ නිසා අපේ රට හොඳටම පොළොටම බෑලා යන ක්‍රියාවකට මුහුණ දෙන්න සිදු වෙනවා. පරිස්සම් වෙන්න. රට බිම වැටුණත් අපිට කණ්ඩක් නැතුව යන්න. මේක තමයි ඔබට දෙන උපදේශ. මගේ පූජා මම කරනවා රට වෙනුවෙන්. හැබැයි ඔබට හෙන්න බෑ. හැබැයි පුළුවන් නම් එක්කෙනා හෝ ඇවිල්ලා එක දවස මේ ලබන පොයිට ඉස්සර කවුරුත් සාමාන්‍යයෙන් අපි 11 මාන කෝවිල ඇරලා ඇති පාන්දර 6:11 මාට ඇතුළු පොඩක් ඇවිල්ලා වැඳලා යනවා නම් ඒක ලොකු පිනක්. හැබැයි ඔක්කොම එන්න එපා. රැස් වෙන්න එපා. කරුණාකරලා නැත්තම් මම ලොකු වැරදිකාරයෙක් වෙනවා. හැබැයි ඔබ වෙනුවෙන් මම පූජා කරනවා. මම ඔබෙන් ඉල්ලන්නේ ඉල්ලීම මේ දවස්කා මේ මාසෙම මස් මාළු පිළිවෙල උඹල කන කෑල්ලක්වත් නොකා හිටියානම් ඔබ තමයි පින්වතා. ඔබ තමයි රටේ නියම පුරවැසියා කියලා කියන්නේ. හොඳයි. ඉතින් මේ විදිහට අපේ ජීවිතය යහපත් කරගන්න හැමදාමත් සුපුරුදු පරිදි ස්වාමිතුමාන් හැමදාමත් අපිට සඳුදා දවසේ සුබ දවස තුලින් උපදෙස් ලබා දෙනවා. ඉතින් ඔබටත් පුළුවන් පෞද්ගලිකව ස්වාමිතුමා මුණ ගැහිලා ඔබේ ජීවිතය යහපත් කරගන්නටත් අවශ්‍ය කරන සියලුම වාස්තු විද්‍යානුකූලව නිවැරදි උපදෙස් ඔබට ලබා ගන්න පුළුවන් කමක් ලැබෙනවා. මෙන්න මේ දුරකථන අංකයන් වලට දුරකථන ඇමතුම් ලබා දීලා ඔබට පුළුවන් ස්වාමිතුමා සමග සම්බන්ධ වෙන්න. කොළඹ සහ මාතර කුරුණෑගල තමයි කාර්යාලයන් පිහිටා තිබෙන්නේ. කොළඹ ප්‍රධාන කාර්යාලයේ දුරකථන අංකය 0112 87 ඔව් ස්වාමිතුමා මාත්‍ර කාර්යාලය සහ කුරුණාගල දැන්ට වසා තියෙනවා. මේ දවස් ටිකේ වහලා තියෙනවා. මොන කොළඹට විතර දෙන්න. හරි. ඔබට පුළුවන් මාත්‍ර සහ කුරුණෑගල ශාඛාවන් වෙත දුරකථන අංක ලියාගලා තියාගන්න. නමුත් මේ කාලේ වකවානුවේදී මාතර සහ කුරුණෑගල ශාඛාවන් විවෘතව පවතින්නේ නැහැ. මේ සම්බන්ධයෙන් මේ කොරෝනා වසංගතය ටිකක් පහව ගියන් පස්සේ නැවතත් විවෘත කරනවා. එතකන් ඔබට පුළුවන් කොළඹ ප්‍රධාන කාර්යාලයට දුරකථන ඇමතුමක් ලබා දෙන්න. 0112 87 27 69 0112 87 160 ඒ දුරකථන අංකයන් වලට දුරකථන ඇමතුම් ලබා දෙන කුරුණෑගල සහ මාතර ශාඛාවන් දුරකථන අංකයන් ඔබට සටහන් කරලා තියාගන්න. මේ කාලය පහ වුණායින් පස්සේ ඔබට පුළුවන් නැවතත් විවෘත කරායින් පස්සේ ස්වාමිතුමා සමග සම්බන්ධ වෙන්න. ඉතින් අදත්
ජීවිතය යහපත් කරගන්න බොහෝ උපදෙස් ලබා දුන සාමිතුමා ඔබතුමාට බෙහෙම ස්තුතිවන්ත වෙනවා. අද දවසේ සුබ දවස වෙනුවෙන් අපත් සමග එකතු වුණු විශ්ව ශක්ති গুপ্ত විද්‍යා ජ්‍යොතිෂ ශාස්ත්‍රඥ විශාරද වාස්තු උපදේශක සාමශූරී සාමවිනිසුරු කීර්තිශ්‍රී ජනරංජන දේශාභිමානී ශ්‍රී විද්‍යාකාලී උපාසක ස්වාමී කාලී කනකරත්නම් පූජකතුමන්ට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අද දවසේ සම්බන්ධ වුණාට අයබෝන් සාමිතුමා සුබ දවසක්. අයබෝන් පුතේ අයබෝන් දරුවනේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.